ශාසනයේ ධර්මානුශාසනාව නා උයන ආරණ්‍ය සේනාසනාධිපති ප්‍රධාන කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක පූජ්‍යපාද අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටයි. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික පින්වත්නි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් භාවනා ක්‍රමයන් පිළිබඳව විවිධාකාරයෙන් මේ දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් අතර අද දවසේහි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කායගත සති භාවනා පිළිබඳව කරුණු ටිකක් මේ පින්වතුන්ට ඉදිරිපත් කරන්න. කලින් අපේ දේශනාවල බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන සමත කර්මස්ථානයන් පිළිබඳව අනුපිළිවෙලින් දේශනා කරගෙන ආවා. අද දවසේදී මේ අනුස්සති භාවනාවන්ගෙන් අපිට නියමිත වෙලා තියෙන්නේ කායගත සති භාවනාව. එතකොට පින්වත්නි, මේ භාවනාවකින් සිද්ධ කරන්නේ යම් බඳු කුසල ආරම්මණයක්. ඒ නැවත නැවත පුහුණු කරවීමයි සිද්ධ කරන්නේ. ඒ හරහා තමයි සමාධිය සකසෙන්නේ, සමාධියක් හැදෙන්නේ. ත්‍රේ කුසල ආරම්මණය නැවත නැවත පුහුණු කරනවා නම් ඒකට කියනවා භාවනාවයි කියලා. ඒ කියන්නේ අඛණ්ඩව දිගින් දිගටම පුහුණු කරනවා නම් ඒ භාවනාවයි කියනවා. ඉතින් මේ භාවනා කරන ක්‍රම බොහෝමයක් තියෙනවා. ඉතින් සමාධිය උපදවන ක්‍රම 40ක් තියෙනවා. ඒ 40 තමයි මේ සමත කර්මස්ථාන 40 වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඊළඟට මේ භාවනාවම විපස්සනා කරන ක්‍රම බොහෝමයක් තියෙනවා. ඒවට කියනවා විපස්සනා භාවනාවන් කියලා. පරමාර්ථය තේරුම් ගන්න, පරමාර්ථය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන භාවනාවටයි විපස්සනා භාවනාවයි කියන්නේ. ඒ විපස්සනා භාවනාවන් ගැනත් බොහෝ කරුණු තියෙනවා ඉදිරිපත් කරන්න. ඒවා අපි ඉදිරි දේශනාවලදී අනුපිළිවෙලින් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. මුල් දේශනා මාලාවේ අපි බලාපොරොත්තු වෙන්නේ සමත කර්මස්ථාන 40 පිළිබඳව මේ පින්වතුන්ට අවබෝධය, එහෙම නැත්නම් කරුණු ටිකක් ඉදිරිපත් කිරීම, ඒවට අදාළ දහම් ගැටලු මේ පින්වතුන්ට निराකරණය කරලා දීම, ඒ සම්බන්ධවයි මේ දේශනාවලදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ දේශනාවන්ගෙන් අවසන් වෙනකොට අපිට තව විපස්සනා කර්මස්ථානවල අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා මනස පුහුණු වෙන්න. ඒවා ගැන කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පින්වතුනි, මේ කායගත සති, ඒ කය පිළිබඳව සිහිය පිහිටුවමින් පුහුණු කරන භාවනාවට තමයි කියන්නේ කායගත සතිය කියලා. තමන්ගේම කය හෝ දැන් බාහිර කයක් අරමුණු කරගෙන පුහුණු කරන මානසිකත්වය තමයි. මේක සම්මුති ආරම්මණයක් වශයෙන් පුහුණු කරනවා ඒ කය පිළිබඳව. ඊට පින්වතුනි, මේ කය සම්බන්ධව මනස පුහුණු කරවීමේදී වැදගත් වෙන්නේ මනසෙහි එකඟකමක් හැදෙනවා, සමාධියක් හැදෙනවා, ඒ වගේම සමාධි ආලෝක උපදිනවා. ගැඹුරම සමාධියනකොට ධ්‍යාන සමාධි වලටත් යන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ භාවනාවන් අතර මේ අපි මේ භාවනා කරන භාවනාවන් අතර මුලටම තියෙන ඊටාම ශ්‍රේෂ්ඨ භාවනා ක්‍රමයක් තමයි මේ කායගත සති භාවනාව. දැන් මේ පින්වතුන් බොහෝ වෙලාවට සහභාගී වෙලා ඇති පැවිදි පින්කම් වලට. ඔය පැවිදි පින්කම් වලට සහභාගී වෙච්චලා බලන්න ස්වාමීන් වහන්සේලා, ඒ කියන්නේ පැවිදිමටපත් වෙන ස්වාමීන් වහන්සේලා Tamanට සිවුරු කොන කරේ එල්ලලා පැවිදිකම ලබා දෙනවා. ඒ ලබා දීලා පළමුවෙන්ම
බුදුරජාණන් වහන්සේගේ අනුදැන වදාළ පරිද්දෙන් පළමුවෙන්ම ලැබෙන කර්මස්ථානය තමයි මේ කායගත සති කර්මස්ථානයේ කොටසක්. මේ තච පංචක කර්මස්ථානය. ඒ කියන්නේ ශරීරයේ කොටස් 5 මුල් 5 පිළිබඳව දෙන කර්මස්ථානය තමයි දෙන්නේ. ඔය අපි අහලා තියෙනවනේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. මේ විදිහට මේ තච පංච කර්මස්ථානය පුහුණු කරනවා. ඉතින් අපි අතීතයේ පින්වතුනි අහලා තියෙනවා මේ තච පංච කර්මස්ථානය අරන් පැවිදි වීමටපත් වෙනකොට සමහර අය රහත් වෙලා තියෙනවායි කියලා. අනේ ඒ වගේ මේ කායගත සති භාවනාව මේ තමන්ගේ ජීවිතයකට ඉතාම වැදගත් භාවනාවක්. කෙනෙකුට බයක් හිතෙනවා. අනේ මේ කය පිළිබඳව අවබෝධය හැදුනොත්, කය පිළිබඳව පිළිකුල එහෙම වැටහුනොත් එහෙම මේ ජන සමාජයේ ජීවත් වෙන්න බැරි වෙයි නේද? අනේ මේක හොඳ මදි නේද කරනවා. මෙහෙම හිතක් එන්න පුළුවන් පෙන්වතුනේ. ඒක අපේ වැරදි සංඥාවක්, වැරදි අවබෝධයක්. නිවැරදි අවබෝධයේදී පින්වතුන් තේරුම් කරගන්න කය පිළිබඳව අවබෝධය හැදෙනවයි කියලා කියන්නේ, සිතේ සමාධි ගතියක් හැදෙනවයි කියලා කියන්නේ, සිතේ අවබෝධයක් නෝනක් පහළ වෙනවයි කියන්නේ පින්වතුනේ කලින්ට වඩා ජීවිතය ගොඩාක් සාර්ථකයි. කොයි විදිහේ ජීවිතයක් ගත කළත් සාර්ථක ජීවිතයක් බවට පත් වෙනවා. නිසා මේ කායගත සති භාවනාව ඊටාම හොඳ ජීවිතයකට එක්කව කරගත යුතු ඊටාම ශ්‍රේෂ්ඨ භාවනාමය ක්‍රමයක්. ඉතින් මේ භාවනාව හරහා තමන්ගේ සිතෙහි අනිත් භාවනා ක්‍රමයන් වගේම සමාධි පොදවා ගන්න පුළුවන්. එපමණක් නෙමෙයි පින්වතුනේ, මේ අපේ සිතෙහි තියෙනා අපිට භාවනාවට පරිබෝධ කර ලෝභාදී අකුසලයන් විශාල ප්‍රමාණයක් යටපත් කරලා, ඒ වගේ බලය අඩු කරලා හොඳින් ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් මේ කායගත සති භාවනාව තුළ තියෙනවා. අන් භාවනාවන්ට වඩා ශ්‍රේෂ්ඨ ශක්තියක් තියෙනවා. දැන් අපේ සමහර අවස්ථානුකූලව හඳුන්වා දෙනවා මේ කායගත සති භාවනාව හරියට කැටපිලර් යන්ත්‍රයක්, එහෙම නැත්නම් බුල්ඩෝසර් යන්ත්‍රයක් වගේ කියලා. පින්වතුනි දැන් බලන්න මේ බුල්ඩෝසර් යන්ත්‍රය කියන එක, එහෙම නැත්නම් මේ කැටපිලර් කියන එක මේ පින්වතුන් දන්නවා ජන සමාජයේ හරියට තියෙනවා. ඔය කැලෑවල් මැද්දෙන්, ඒ වගේම ඔය ගල් මුල් සහිත ගස් සහිත ප්‍රදේශයන්ගෙන් ගිහිල්ලා ඒ ගල් මුල් අයින් කරලා, ගස් අයින් කරලා හොඳ පාරක් හදලා දීලා ඒ කටයුත්ත කරන්නේ කවුද? මෙන්න මේ බුල්ඩෝසර් යන්ත්‍රය. ඒ යන්ත්‍රයෙන් බලන්න මොකද්ද කරන්නේ? තරම් විශාල සේවාවක් වෙහෙසක් කරනවා. හැබැයි වේගය නැහැ. අපි හිතන්නේ වේගයෙන් පාර හදයි කියලා. එහෙම කරන්න බෑ. හිමින් හොඳට ගස් ටික අයින් කරලා, මුල් ටික අයින් කරලා, ගල් ටික අයින් කරලා හොඳ පාරක් හදලා දුන්නාම ඕනෑම වාහනයක් යන්න පුළුවන් ශක්තියක් හැදෙනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනේ මේ කායගත සති භාවනාව එකපාරට වැඩිලා ඉන්නේ නැහැ. අනිත් භාවනාව වගේ නෙමෙයි එකපාරටම හැදිලා ඉන්නේ නැහැ. කලාතුරකින් කෙනෙකුට හැදෙනවා. සාමාන්‍යයෙන් අයට බොහෝ දෙනාට කායගත සති භාවනාව හිමින් හැදෙන්නේ. හැබැයි හැදෙනකොට විශාල ශක්තියක් එක්ක හැදෙන්නේ හරියට අර බුල්ඩෝසර් යන්ත්‍රයෙන් කරන ක්‍රියාවලිය වගේ. ගල් මුල් අයින් කරලා පාර හොඳට හදලා දෙනවා වගේ ඕනෑම භාවනාවක් කරගන්න පුළුවන් පසුතලය හදලා දෙනවා කායගත සති භාවනාව. දැන් ඒ භාවනාවෙන් හිත සමාධි වුණාම අනිත් භාවනාවනොත් ආනාපාන භාවනාවක් හෝ වෙනත් භාවනාවක් හෝ සිද්ධ කරලා එයින් චිත්ත සමාධි පුදවා ගන්න ඉතාම පහසුවක් වෙනවා. ඒ නිසායි අපි අර ඒ වගේ උදාහරණයකින් පෙන්වුම් කළේ මේ කායගත සති භාවනාව. අපේ නාවිනේ ස්වාමීන් වහන්සේ ඉන්න වෙලාවේ මතක් කරනවා යම් කෙනෙක් මේ කායගත සති භාවනාව වඩනවා නම් බොහොම නිමිච්ච ජීවිතයක් හදා ගන්න පුළුවන්. ඉතින් යම් කෙනෙක් මාර්ගඵලයක් නොලබා එනමුත් බොහොම සාන්ත ජීවිතයක්, රහත් හෝ ඒ ආසන්න ජීවිතයක් වගේ ස්වභාවයට ගන්න පුළුවන්. ඒ කායගත සති භාවනාවේ තියෙන ශක්තිය. ඒ නිසාවෙන් ඒ අතීත උතුමන් වහන්සේලා බොහෝ දෙනා මේ කායගත සති භාවනා පුහුණු කළා. එපමණක් නෙමෙයි, ඒ භාවනාවම පුහුණු කරලා හොඳ චිත්ත සමාධි පොදවා ගත්තා. උතුම් මාර්ගඵල නිවනත් අවබෝධ කරගත්තා.
දැන් අපේ බුදුරජාණන් වහන්සේ වැඩම වාසය කරන කාලයේදී මෙවැනි කතා ප්‍රවෘත්ති බොහෝමයක් තියෙනවා. මේ කායගත සති භාවනාවන් වඩලා උතුම් අරිහත්ත්වයටපත් වෙච්ච කතා ප්‍රවෘත්ති බොහෝමයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම භික්ෂුන් වහන්සේලාට කර්මස්ථානයක් වශයෙන් පෙන්වුම් කළේ මේ කායගත සති භාවනා පටික්කුල භාවනාව. ඒ භාවනාව වඩලා බොහෝ දෙනෙක් අරිහත්ත්වයටපත් වුණා. පසු කාලෙන් තව කර්මස්ථාන පෙන්වුම් කරලා දුන්නා. ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනා ආදී භාවනාවනොත් එක්කව කළා ක්‍රමක්‍රමයෙන්. මුලදීම පෙන්වුම් කළේ මේ කායගත සති භාවනාව ඒ තරම් මේ භික්ෂු ජීවිතයටත් වැදගත්, අන් අයගේ ජීවිතවලටත් වැදගත්. බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩිපුර දෙනා මේ භාවනාවන් ආරම්භ කළේ කායගත සති භාවනාවයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය නමක් හිටියා ස්වර්ණකාරක භික්ෂුන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ තරුණ කාලයේදී පැවිදි වීමටපත් වුණා. ඉතින් පැවිදි වීමට පෙර අටුව ටිකක් ධනවත්, ස්වර්ණ ආභරණ හදන, රත්තරන් වලින් ආභරණ හදන පවුලක් කෙනෙක්. තමන් රත්තරන් කටයුතුවට තාම දක්ෂයි. නමුත් බාහිර කටයුතු වල නොයෙදිච්ච නිසා, ගෙවල් ඇතුළෙන් නම් ඒ කටයුතු කරපු නිසා ස්වාමීන් වහන්සේගේ ශරීරයත් බොහොම වර්ණවන්තයි, ප්‍රසාද ජනකයි. ඉතින් මේ තරුණ ස්වාමීන් වහන්සේ හොඳ ප්‍රසාද ජනක කෙනෙක්. බාහිර කෙනෙකුගේ නමුත් ඉතා ඉක්මනින් ඇස ගැටෙන කෙනෙක්. මේ කාරණාව නිසාම සරියු ස්වාමීන් වහන්සේ මේ පොඩි ස්වාමීන් වහන්සේට කර්මස්ථානයක් වශයෙන් මේ ද්වත්තිංසාකාර භාවනා, ද්වත්තිංසාකාර කියන්නේ පින්වතුනි කොටස් 32ක් තියෙනවනේ කයේ. ඒ කේසා, ලෝම, නඛා, දන්තා කියලා මේ කොටස් 32ක් තියෙනවනේ. අන්නේ කොටස් 32 අඩංගු කායගත සති භාවනා පුහුණු කළා. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේ මේක හොඳට පුහුණු වුණා. පුහුණු වෙලා තමන්ගේ කුටිසෙනසුන් වලට ගිහිල්ලා හොඳට ඕනෑකමින් භාවනා කරනවා. අන්න අය වගේ නෙමෙයි, කම්මැලිකමක් නැහැ. තමන්ගේ ආචාර්යන් වහන්සේ පෙන්වුම් කරලා දුන්න පාන්දර නැගිටින්න. ඒ වගේම හොඳට ඒවත් පිළිවෙත් කරලා දවසේ භාවනා කර්මස්ථානයේ ඉන්න. ඒ විදිහට දවසේම දැන් කර්මස්ථානයේ ඉන්න, උදේ නැගිටපු වෙලේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් වත් පිළිවෙත් කරනවා. කිසිම කම්මැලිකමක් නැහැ. අනෙක් කටයුතු කරනවා, කර්මස්ථානයේ ඉන්නවා. මෙහෙම පින්වතුනි කාලයක් ගත වුණා. මාස 3ක් ගත වුණා. මාස 3ක් ගත වෙලා ඇවිල්ලා තමන්ගේ ආචාර්යන් වහන්සේට කියනවා, ආචාර්යන් වහන්සේ මම මේ භාවනා වෙනුවෙන් පුදුමාකාර කැපවීමක් කළා. නමුත් නෑනේ මට පහසුවක් ලැබුණේ. තාම මට සමාධි ශක්තියක් නෑනේ, විපස්සනා මාර්ගඵලයක් නෑනේ. තමන්ගේ ඒ දුක් ගැනවිල්ල ආචාර්යන් වහන්සේට කිව්වා. ආචාර්යන් වහන්සේත් විමසුවා, "ඇවැත්නි කොහොමද මේ කමඨහන වැඩුවේ?" මෙන්න මේ ක්‍රමයට වැඩුවේ. අහවල් වෙලාවක් මං වැඩුවා, අච්චර ප්‍රමාණයක් වැඩුවා, මෙච්චර ප්‍රමාණයක් වැඩුවා. සරිය ස්වාමීන් වහන්සේ බලනවා මේ පොඩි නම්ම එහෙම අකේකරු කෙනෙකුත් නෙමෙයි. ඒ වගේම කම්මැලි කෙනෙකුත් නෙමෙයි, භාවනා නොකර ඉඳලත් නැහැ. ඒ නිසා මේකම හරියයි මෙයාට. තව ටිකක් උනන්දු කරවන්න ඕනේ කියලා කර්මස්ථානයේ තව ටිකක් අලුත් වැඩියා කරලා කිව්වා. එහෙමනම් ගිහිල්ලා තව මාසයක් කරලා එන්න මේ කර්මස්ථානේ. ඉතින් මේ අනේ මේ පොඩි ස්වාමීන් වහන්සේ අර කිව්වා වගේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ බොහොම ගරුයි. ඒ වගේ භාවනා කර්මස්ථානයටත් බොහොම ගරුයි. ඒ වගේම භාවනා වෙනුනොත් පුදුමාකාර කැපවීමක් වෙනවා. මේ විදිහට ගිහිල්ලා ඒ මාසෙත් මුළුල්ලේ භාවනා කළ ප්‍රතිඵලයක් ලැබුණේ අර වගේමයි. හැබැයි කරන් යන්න පුළුවන්. කර්මස්ථානයේ ප්‍රතිඵලයක්, ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවනේ පින්වතුනි ප්‍රතිඵලයක්. ප්‍රතිඵලය නම් තමන්ගේ කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය, ඊළඟට නීවරණයන්ගේ නැති ස්වභාවය, ඊළඟට සමාධි ආලෝකය. ඉතින් තවත් එහාට ගියාම මාර්ගඵලයක් බලාපොරොත්තු වෙනවා. දැන් මේ පොඩි ස්වාමීන් වහන්සේට ඒ එකක්වත් ලැබුණේ නැහැ. පස්සද්ධියවත්, සමාධියක්වත්, මොකක්වත් ලැබුණේ නැහැ. උන්වහන්සේ නැවත තමන්ගේ ආචාර්යයන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා, "ස්වාමීනි, මගේ මේ භාවනාවේ තාම ප්‍රතිඵලයක් නැහැ." ඉතින් කරුණ තේරුම් ගත්තා. මේ නම කම්මැලි කෙනෙක් නෙමෙයි. ඒ වගේ වෙන වෙන දේවල් කරන කෙනෙකුත් නෙමෙයි. භාවනා වෙනුවෙන් පුදුමාකාර කැපවීමක්. මේ නමගේ කර්ම විපාකයක් හෝ වෙන්න පුළුවන්. වෙනත් බාධකයක් හෝ වෙන්න පුළුවන්. මේක මට දැක් ගන්න අමාරුයි. මම බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක යන්න ඕනේ.
මෙහෙම කල්පනා කරලා සරියු ස්වාමීන් වහන්සේ මේ ශිෂ්‍ය නමත් එක්කම ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. ගිහිල්ලා වන්දනමාන කරලා එක පැත්තකට වෙලා වාඩි වුණා. වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ මගේ ශිෂ්‍ය නමක්. මේ ස්වර්ණකාර කටයුතු කරපු ශිෂ්‍ය නමක් ස්වර්ණකාරක භික්ෂුන් වහන්සේ. පුදුමාකාර කැපවීමකින් කටයුතු කරපු හොඳ නමක්. ගිහි ජීවිතයේත් යම් බඳු හොඳ නෙක්ඛම්මයක් කරලා මේ උතුම් මාර්ගඵල ලබා ගැනීමේ චේතනාව ඇතුවම පැවිදි වීමට පත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ පොඩි නම දැන් මාස 4ක් මුළුල්ලේම කායගත සති භාවනා වැඩුවා ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ උපදෙසක් ලබා ගන්නයි යාවේ. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ කියනවා සාරිපුත්‍රයන් වහන්සේ හොඳයි මං කමටහනක් දෙන්නම්. මේ නමට කමටහනක් දෙන්නම්. හවස් යාමෙන් මේ නම එක්ක යන්න. හවස් වෙනකොට මේ නමගේ භාවනාව සඵල වෙලා තියෙයි. ඒතර එක්ක යන්න පුළුවන්. සරිය ස්වාමීන් වහන්සේ පිටත් කළා. මේ පොඩි ස්වාමීන් වහන්සේට මතක් කරනවා ඇවැත්නේ මේ භාවනා ක්‍රමයන් වශයෙන් තවත් භාවනා ක්‍රමයන් තියෙනවා. ඒ නිසා මං පොඩි භාවනා උපදෙසක් දෙන්නම්. දැන් මාස 4ක් මුළුල්ලේම කායගත සතිය වැඩුවානේ. තවත් උපදෙසක් දෙන්නම් ඒක අනුගමනය කරන්න. බොහොම සතුටෙන් බාරගත්තා. බුදුරජාණන් වහන්සේ නෙළුම් මලක් මවලා මේ පොඩි නමට දුන්න අතට. සෙනසුනේ කෙරවල තියෙනවා. ඒ කෙරවලට ගිහිල්ලා ඒ පුඩා වැලි ගොඩක මේ නෙළුම් මල හිටවලා එතන ඒ භාවනා කරන්න කසින භාවනාවක් වශයෙන් ලෝහිතකම් කියලා. ඉතින් මේ පොඩි නමත් ඒ විදිහටම කසින භාවනාවක් වශයෙන් වැඩුවා. පාඩල ඉවර වෙලා හවස් යාම වෙනකොට උතුම් අරිහත්ත්වෙම සාක්ෂාත් කරගන්න හැකියාව ලැබුණා. ඉතින් පින්වතුනි මම මේ කතාව කිව්වේ ඒ කාලයේදී බුදුරජාණන් වහන්සේ කාලයේදීත් බොහෝ දෙනෙක් ඒ මුල් කාලවලදීත් මේ කායගත සති භාවනාව වඩලා තියෙනවා. අද වෙනකොටත් බොහෝ භික්ෂුන් වහන්සේලා මේ කායගත සති භාවනාව වඩනවා. ඒ නිසා අපි කිසිම හේතුවකින් බිය වෙන්න එපා මේ වඩන්න. භාවනා ක්‍රම කායගත සතිය හෝ වේවා වෙනත් භාවනා ක්‍රමයක් හෝ වේවා බය නැතුව ශ්‍රද්ධාවෙන් භක්තියෙන් කරගෙන යන්න අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵල මිසක්වා අපිට නරක ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේම නැහැ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ අපිට අවඩක් වෙනවා නම් අපිට නරක ප්‍රතිඵලයක් එනවා නම් මේවා උනන්දු කරවන්නෙත් නැහැ, මේවා කියා දෙන්නෙත් නැහැ. අපි කාටවත් ප්‍රයෝජනවත් වෙන නිසා හොඳ ප්‍රතිඵල ලැබෙන නිසාමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්න කරලා දෙන්නේ. ඉතින් මේ අතර පින්වතුනි මේ කායගත සති භාවනාව ඉතාම වැදගත් වෙන්නේ කරුණු කීපයක් ඉඩ. එකක් තමයි පින්වතුනි මේ අපේ හිත හැරම් බලන්න, අපේ හිත දිහා බලන්න, මේ කෙලෙස්යන් දිහා බලන්න. අපේ කෙලෙස්යන් ගත්තොත් ලෝභය, එහෙම නැත්නම් දේශය, එහෙම නැත්නම් මෝහය, මාන්නය, මේ ආදී කෙලෙස්යන් පින්වතුනේ මේ හැම එකකටම මුල් වෙලා තියෙන මේ කය. බලන්න මේ කයක් නිසා සමහරවිට කයකට ආසා කරනවා. ඒ වගේම තව කෙනෙක් දේශ කරන්නේත් අපි කය අරමුණු කරගන්නේ. අහවල් පුජ්‍යලය, අහවල් කාන්තාව, අහවල් ළමයා, මේ වාගේ අපි කය අරමුණු කරගන්නේ, දේශය කරන්නේ. ඒ වගේම මාන්නය කරන්නේත් ඒ කෙනාගේ ඒ කය අරමුණු කරගන්නේ. දිට්ඨි හදාගන්නෙත් ඒ කය අරමුණු කරගන්නේ. අන්නේ කය පිළිබඳව යම් අවබෝධයක් වෙනකොට මේ කෙලෙස්යන්ගෙන් ලොකු බලයක් අඩු වෙනවා. ලෝභය, දේශය, මෝහය, මාන්නය, දිට්ඨිය මේ කෙලෙස්යන්ගෙන් විශාල ප්‍රමාණයක් පින්වතුනි අඩු වෙලා යනවා. බොහෝම සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් ලැබෙනවා මේ කායගත සති භාවනාව. ඊතරම් වැදගත්. එතකොට වඩන ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී කියලා දෙන්නම්. ඊට කලින් අපි මේ භාවනාව සම්බන්ධව උනන්දු වෙන්න ඕන නිසා ඒ තොරතුරු ටිකක් තේරුම් අරගෙන ඊළඟට වඩන ආකාරය පිළිබඳව අපි විස්තර කරලා දෙන්නම්. ඊතර මේ කායගත සති භාවනාව වඩනකොට පින්වතුනේ අවස්ථා කීපයක් තියෙනවා. කෙනෙක්ට ඒ භාවනාව වඩනකොට අවස්ථා කීපයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ කියන්නේ භාවනාවක් ක්‍රමානුකූලව කරගෙන යනකොට ගුරු උපදෙස් අවශ්‍යයි කියලා කියන්නේ ඒ කාරණේ උඩ. අවස්ථාවන්ගෙන් පළමු අවස්ථාව තමයි පින්වතුනි අපි භාවනා ක්‍රමය කරන ආකාරය වටහාගෙන කාගෙන් හරි ඉගෙනගෙන
ඒ ක්‍රමයට අපේ මානසිකාරයක් එක්ක පවත්වාගෙන යන්නට ඕනේ. උදාහරණයක් ගමුකෝ අපි කායගත සතිය කිව්වහම ශරීරයේ කොටස් 32ක් තියෙනවානේ. ඒතර මේ කොටස් 32 අපි හිතමු කොටස් 5ක් ගත්තයි කියලා. දැන් මුලින් කොටස් 5 කියන්නේ අපිට ඔක්කොම එකවර ගත්තොත් මේ පින්වතුන්ට එපා වෙන හින්දා මුලින් කොටස් 5 ගමු අපි. කේසා, ලෝම, නඛ, දන්ත, තජෝ. කේස, ලෝම, නිය, දත්, සම්. ඒතර මෙන්න බාහිරින් අපි කාටවත් පේනවා. මේ කෙස් ටික කාටවත් පේනවා. ලොම් ටික කාටවත් පේනවා. නියපොතු ටික කාටවත් පේනවා. දත් ටික කාටවත් පේනවා. සමත් කාටවත් පේනවා. මොන මේ තමයි මුල්ම මේ කායගත සති භාවනාවේ තියෙන මුල්ම කොටස. සාමාන්‍යයෙන් වදුවත්ෙන් සාකාර ආදී ක්‍රම වලින් පුහුණු කරන මේ කායගත සති භාවනාවේ තියෙන මුල්ම කොටස එහෙමනම් මේ තච පංචකය වදුවත්ෙන් සාකාරය. එතකොට පින්වතුනි මෙන්න මේ තච පංචක කර්මස්ථානය වඩන ආකාරය පුහුණු වෙනවා පළමුවෙන් වචනෙන් හුරු වෙනවා. කේසා, ලෝම, නඛ, දන්ත, තචෝ. එතකොට මෙන්න මේ පුරුදු වීමේදී පින්වතුනි නුහුරුකමක් අපිට තියෙනවා. නුහුරුකමක් අපිට තියෙනවා. ඒ නිසා අපි නැවත නැවත සිය දහස්වර අර මන්ත්‍රය වගේ පුහුණු කරනවා. ඒ පුහුණු කරලා අපිට පුහුණුව හැදෙනකොට හොඳ පුහුණු ගතියක් මනසට හැදෙනවා. ඉබේ වැඩ කරන ගතියක් හැදෙනවා මන්ත්‍රයක් වගේ. ඉබේ වැඩ කරන ගතියක් හැදෙනවා. අන්නේ ගතිය එනකන් වචනේ පුහුණු වෙනවා. වචනේ පුහුණු වෙලා ඊළඟට අපි යන්තම් සංඥාව ගන්නවා. යන්තම් සංඥාව ගන්නවා. කේසා, ලෝම, නඛ, දන්ත සංඥාව ගන්නකොට පින්වතුනි වැටෙන්නේ නැහැ. ඔන්න මුල්ම ආදියට වැටෙන්නේ නැහැ. අපේ අර වචනේ විතරයි යන්නේ වැටහීමක් නැහැ. ඔන්න මුල්ම කොටස අපි කියවන්නේ ආදිර කීපයක් තියෙනවා කියලා. මුල්ම ආදියට දැන් අපි කරනවා මිසක් වැටෙන්නේ නැහැ. හිතට කාවදින්නේ නැහැ. හැබැයි පින්වතුනි අපි කාවදුන්නේ නැහැ කියලා බය වෙන්න ඕන නැහැ. කරගෙන යන්න ඕනේ. අර තත පංච කර්මස්ථානයේ එහෙම පුහුණු වෙලා ඒක නැවත නැවත කරගෙන යන්න ඕනේ. කරගෙන යනකොට ඔන්න අපිට යන්තම් අරමුණු කරන්න පුළුවන් ගතියක් හැදෙන්න පටන් ගන්නවා. යාන්තම් සංඥාවක් වෙනවා දෙවෙනි ආදියර. ඒ කියන්නේ මුල් මේකේදී අපි කලාට වැටෙන්නේ නැහැ. කරගෙන යනවා විතරයි. භවනාට පමණක් නෙමෙයි වෙන දෙයක් වුණත් එහෙමයි. මුලදී අපිට වැටෙන්නේ නැහැ. අපි නමුත් විශ්වාසයෙන් කරගෙන යනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ භාවනා කියන එකත් කොච්චර කළත් අපිට වැටහෙන්නේ නැහැ. නමුත් විශ්වාසයෙන් කරනවා. අපි අදත් කරනවා, හෙටත් කරනවා. ටික දවසක් විශ්වාසයෙන් කරනවා. දැන් ටිකෙන් ටික වැටහෙන්න පටන් ගන්නවා. දැන් විශ්වාසය තහවුරු වෙනවා. දැන් වැටහෙනවා අපිට කෙස් තියෙන තැන් වැටහෙනවා. ලොම් තියෙන තැන් වැටහෙනවා. නිය, දත්, ඒ වගේම සම්. මේවා තියෙන තැන් යන්තම් වැටහෙනවා. අනේ වැටහීම දෙවෙනි අධීරයේදී පින්වතුනි යාන්තම් වැටහීමක් වෙනවා. තවදුරටත් මෙහෙම කරගෙන යනකොට පින්වතුනි හොඳටම දැනෙන්න පටන් ගන්නවා. හොඳටම පින්තූර වගේ පේන්න පටන් ගන්නවා මනසට. කෙස් තියෙන එක කෙස් පින්තූර වගේ පේන්න පටන් ගන්නවා. ලොම් තියෙන එක ලොම් ටිකත් හරියට නිකන් පින්තූරකින් බලනවා වගේ පේනවා. නිය ටිකත් එහෙමයි. දත් ටිකත් එහෙමයි. සමත් එහෙමයි පේන්න පටන් ගන්නවා. එතකොට ඊළඟ අධීර. මුල් අධීරේ එතකොට අපිට අපි වැටෙන්නෙම නැති අධීර. දෙවෙනි අධීරයේදී යන්තම් වැටෙන අධීර. තුන්වෙනි අධීරයේදී පින්වතුනි හොඳටම දැන් පේන්න පටන් ගන්නවා මේ පින්තූරයකින් පේනවා වගේ. හැබැයි මෙතනදී දියුණු අවස්ථාවක් නෙමෙයි මේ. නමුත් අපිට දැන් ආරම්මණය හොඳට ප්‍රකටයි. ඒ ආරම්මණය තවදුරටත් ප්‍රකට කර ඉන්නකොට පින්වතුනි අපි එතනදීත් නවත්තන්නේ තවදුරටත් කේසා, ලෝම, නඛ, දන්ත, තචෝ කොටස් පහම හරි පහෙන් එකක් හරි දෙකක් හරි අපිට පුළුවන් ආකාරයෙන් අපි පහම හරි වැඩෙන්න ආරිනවා. මේ වඩා එන්නකොට තච පංචකයේ පිටලා එන්නකොට ටික වේලාවක් යනකොට මනස නිකන් විවෘත වෙච්ච ගතියක් හැදෙන්න පටන් ගන්නවා. විවෘත වෙච්ච ගතියක් හැදෙනකොට පින්වතුනි අර හොඳට ප්‍රකට වෙලා තිබ්බ එක නැති වෙනවා, අතුරුදහන් වෙනවා. කලින් Tamanට හොඳට ප්‍රකට වෙලා තිබ්බ එක දැන් නැති වෙලා යනවා, විවෘත වෙච්ච ගතියක් වෙනවා. ඒ කියන්නේ අර මනසට ආලෝක සංඥා හැදීගෙන එන්න පටන් ගන්නවා. යන්තම් ආලෝක සංඥා හැදීගෙන එන්න පටන් ගන්නවා. ඒ වෙලාවට අර කොටස් අප්‍රකට වෙනවා. ඔන්න ඊළඟ අධීරදී. ඒතර හතරවෙනි අධීරය තමයි කොටස් අප්‍රකට වෙනවා. හැබැයි අප්‍රකට වුණාට Tamanට දැනෙනවා ලොකු වෙනසක් තියෙනවා.
පරියන්කේ ඉන්න පුළුවන්, අහසේ ඉන්නවා වගේ, යම් බඳු දෙයක් විවෘත වෙලා ඉන්නවා වගේ දැනෙනවා. හැබැයි කොටස් ටික අප්‍රකටයි. හිතට බයක් එනවා. මොකද වුනේ කියලා කලින් කොටස් ටික හොඳට ප්‍රකට තිබ්බා, දැන් කොටස් ටික නැති වුණා. මොකක් හරි භාවනා වැරද්දක් වුණාවද්ද, වෙන දෙයක් වුණාවද්ද, ඔහොම බයක් එනවා. අන්නේ තැන්වලදී තමයි පින්වත්නි ගුරුවරු අවශ්‍ය වෙන්නේ. මෙතන භාවනා වැරද්දක් වෙලත් නැහැ, භාවනාව අඩු වෙලත් නැහැ, භාවනා ශක්තිය දුබල වෙලත් නැහැ. භාවනාව වැඩි වෙලා තියෙන්නේ. භාවනා හරිය ගිහින් තියෙන්නේ. නමුත් අපිට තේරුම් ගන්න බැරි කමට අපි බය වෙනවා. මෙන්න මෙහෙම වෙලා පින්වත්නි තවදුරටත් අපි දැන් තේරුම් ගන්නවා කායික පහසද්ධිය තියෙන නිසා භාවනා වැරද්දක් වෙලා නැහැ. මෙහෙම තේරුම් අරගෙන අර අපිට විවෘත වෙච්ච සංඥාව ඇතුලේ, ඒ යන්තම් ආලෝක හැදිච්ච සංඥාව ඇතුලේ අර කොටස අරමුණු කරන්න පටන් ගන්නවා. කෙස් ටික තියෙනවා අර විවෘත වෙච්ච ආලෝකය ඇතුලේ, ලොම් ටික, නියපොට්ටු ටික, දත් ටික, සම් ටික, මේක මෙනෙහි කර කර යනවා. මෙහෙම යනකොට අර ආලෝක සංඥාව හොඳට ප්‍රකට වෙලා දීප්තිමත් වෙලා එනවා. ඒ දීප්තිමත් ආලෝකයේ ඇතුලේ අර කොටස දකින්න පුළුවන් ගතියක් ලැබෙනවා. අන්න ඊළඟ අධීර. ඒ අධීරට කියන පස්වෙනි අධීර. හොඳට දීප්තිමත් ආලෝකයේ ඇතුලේ දැන් කොටස් පේනවා. ඒතර අන්න ඒ විදිහට පින්වතුනි හොඳට ආලෝකයට හිත ඇතුලට ගිහිල්ලා ඇතුලේ ඉඳගෙන මේ කොටස බලන්න පුළුවන් ගතිය ආවහම දැන් ආපහු හොඳට විශ්වාසයි. භාවනා වැරදීමක් වෙලා නැහැ. හැබැයි අපි කියවන අර කලින් තුන්වෙනි අධීරයේ තිබුණු ප්‍රකට ගතිය ඒක එන්නේ නැහැ. තුන්වෙනි අධීරයේදී අපිට කියවන කඩපතකින් දැක්කා වගේ පෙවුනවා කියලා. ඒ ක්‍රමය නෙමෙයි දැන් පේන්නේ. දැන් පේන්නේ ආලෝකයක් ඇතුලේ තියෙන කොටස් වශයෙන් තමයි පේන්න පටන් ගන්න. ඒක මනසට තමයි අරමුණු වෙන්නේ. ඒ අධීරත් හොඳට ප්‍රකට වුණාන් පස්සේ ඒ ආලෝකය ඇතුලේ හොඳට කොටස් පුහුණු කරලා ඊළඟට ඒ ආලෝකය ඇතුලේ තමයි සමාධි කරලා ධ්‍යාන කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟ අධීර ඒ 6 වෙනි අධීරයේදී තමයි ධ්‍යාන බවට පත් වෙන. ඒතර අධීර කීපයක් තියෙනවා. අන්න ඒවා පිළිබඳව අපේ සුළුවෙන් තේරුම් අරගෙන කායගත සති භාවනාව වඩනවා නම් ඒ භාවනාව හොඳට දියුණු කරලා හොඳ උසස් ප්‍රතිඵලයක් ජීවිතය හදාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒතර පළවෙනි අධීරය අපි කිව්වේ ඒ අපේ මානසිකාරය පමණයි, අපිට කිසිම වැටහීමක් එන්නේ නැහැ. දෙවෙනි අධීරය තමයි අපි එපමණක් කිව්වේ අපිට සුළුවෙන් අවබෝධයක් වෙනවා, සුළුවෙන් වැටහීමක් වෙනවා කොටස් තියෙන තැන්වල. තුන්වෙනි අධීරයේදී හොඳට ප්‍රකට වෙලා එනවා කැඩපතක් වගේ. හතරවෙනි අධීරයේදී කොටස් අතුරුදහන් වෙනවා. නමුත් ආලෝක නැත්නම් විවෘත වෙච්ච සංඥාමත් වෙනවා. පස්වෙනි අධීරයේදී ආලෝකයේ ඇතුලේ දකින්න පුළුවන් ගතියක් හැදෙනවා. හොඳට ආලෝකයේ ඇතුලේ කොටස් දකින්න පුළුවන් ගතියක් හැදෙනවා. හයවෙනි අධීරයේදී ධ්‍යාන කරන්න පුළුවන් ගතියක් ලැබෙනවා. මෙන්න මේ වාගේ මේ කායගත සති භාවනාවේ අධීර කීපයක් තියෙනවා. ඒකයි අර අපි කියුව එකපාරටම හැදිලා සමාධි වෙලා ධ්‍යාන වෙලා ඉන්නේ. අපි කලින් කියවා වගේ කැටපිලර් යන්ත්‍රය එකපාරටම පාර කපලා අවසන් වෙන්නේ නැහැ. ටිකෙන් ටික ගිහිල්ලා හොඳ පාරක් නිර්මාණය කරලා දෙනවා වගේ ටික දවසක් යાવી. සමහරට සතියක් දෙකක් යයි, සමහරට මාසයක් දෙකක් යයි. ඒ වුණාට අපි උත්සාහයෙන් භාවනා කරන්න අනිවාර්යයෙන්ම හොඳ ප්‍රතිඵලයක් නෙලා ගන්න පුළුවන්. ඊටාම හොඳ භාවනා ක්‍රමයක් තමයි මේ කායගත සති භාවනාව කියන්නේ. පින්වත්නි, එතකොට ඒ කායගත සති භාවනාව එහෙමනම් ඒ අධීර වලින් කරන්න ඕනේ කියලා කිව්වනේ. ඒ වඩා ගැනීමේදී අපි අර ඉක්මන්කමක් හදාගන්න හොඳ නැහැ. ඒ කොයි භාවනාවකටවත් හොඳ නැහැ. අපිට හිතෙනවා දැන් මේ සමාධි ගැන අහනකොට මේවා ඉක්මනින් ලබා ගන්න ඕනයි කියලා. ඒක ඉක්මනින් ඉබේ වේවි පින්වත්නි. අපේ යෙදවීම අවශ්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් අපේ කයේ කොටස් පිළිබඳව පැහැදිලි කරගන්න කියලා හිතෙන් ලොකු ඕනකමක් දැක්වුවොත් භාවනා ප්‍රතිඵල ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් පින්වත්නි මේ භාවනාවේ හිත යොදවා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් කේසා කියලා අපි කොටස් පැහැදිලි කරගන්න ගියොත් භාවනා ප්‍රතිඵල ප්‍රමාද වෙනවා. කේසා කියන යන්තම් සංඥාව විතරක් තියාගෙන ඊළඟට ලෝම වලට යනවා. ලෝමයකට යන්තම් සංඥාව. දැන් අපි කියනනම් ඔළුවේ කේස් සංඥාව තියෙන බව දැනගන්නවා. ලොම් ටික ශරීරයේ තියෙන බව දැනගන්නවා. නිය ටික අත්වල කකුල්වල තියෙන බව දැනගන්නවා. දත් ටික කටේ තියෙන බව දැනගන්නවා. සම තියෙන බව දැනගන්නවා. මේ විදිහට යන්තම් සංඥාවත් එක්ක කළොත් භවනා ප්‍රතිඵල ඉක්මන් වෙනවා.
යම් කෙනෙක් ටිකක් පහසු වෙනකොට කොටස් ටික පැහැදිලි කරගන්න උත්සාහවත් වෙනවා නම් ඒකත් භාවනා ප්‍රතිඵලයේ ප්‍රමාදයක් වෙනවා. කොටස් Tamanට පැහැදිලි වෙච්ච ප්‍රමාණය ඇති යොදවාගෙන ඉන්නයි අවශ්‍ය වෙන්නේ. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. මේ විදිහට පින්වතුනි යොදවාගෙන ඉන්නයි අවශ්‍ය වෙන්නේ. යොදවාගෙන ඉන්නකොට ඉබේම සමාධිගත ගැඹුරෙන් ගැඹුරට යන්න පටන් ගන්නවා. අර අපිට අවශ්‍යතාවය ඒ ආරම්භණය තුල මනස පිහිටුවා ගැනීම පමණයි. පැහැදිලි කර ගැනීම අවශ්‍යතාවයක් නැහැ. දැන් ආරම්භණය දැන් කේසා කියනකොට මනස පිහිටුවා ගැනීම යන්තම් පිහිටුවා ගැනීම විතරයි අවශ්‍ය. නැත්තම් පැහැදිලිව කෙස් ටික දකින්න එක නෙමෙයි. යම් කෙනෙක් සමහර අයට භාවනා වේදී මේ කොටස පැහැදිලි කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට භාවනා වෙහෙසෙනවා. උදාහරණයක් ගමු අපි ඇටසැකිල්ල කියලා. ඇටසැකිල්ල අපිට පැහැදිලිකම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ඒක ඉබේ වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ ඇටසැකිල්ල කියන එකේ මනස යොදවා තියාගන්නයි. අට්ටි නම් අට්ටි කියන එක යොදවාගෙන තියාගන්න. අන්න ඒ වගේ තමයි පින්වතුනි මේ ශරීරයේ කොටස් වලත් මනස යොදවා තියාගන්නයි අවශ්‍යකම තියෙන්නේ. පැහැදිලි කර ගැනීම නෙමෙයි. ඒක ඉබේ වෙනවා. අන්න ඒ කාරණාවත් සැලකිල්ලට අරගෙන මේ කායගත සති භාවනා පුහුණු වෙන්න බලාපොරොත්තු වෙමු. මුලදී තත පංචකය අපි කියා දෙනවා. ඊළඟට ඒ වගේම තමයි පින්වතුනි ඊළඟ පංචකයත් අපි පුරුදු වෙනවා. ඊළඟට පංචක එකින් එක එහෙම ගිහිල්ලා කොටස් 32ක් පුහුණු වෙනවා. එහෙම පුහුණු වෙලා ඉතින් අපේ කොටස් 32ම යන්න පුළුවන්කමට පුරුදු වෙනවා. ඒ විදිහට පුහුණු නම් පින්වතුනි හොඳට අවබෝධයක් වෙනවා කායගත සතිය සම්බන්ධව. ඉතින් මේ භාවනාව හොඳට පුහුණු වුණාම මේක ධ්‍යාන මට්ටමට ගන්නවා නම් අපි පටික්කුලට හරවා ගන්න ඕනේ. අර අපි කියවනේ සමාධි වෙලා ආලෝකමන්ත වෙලා හොඳට හිත පිහිටන වෙලාවල් එනවයි කියලා. අන්න ඒ වෙලාව ආවම් පස්සේ පින්වතුනි අපේ මේ පටික්කුලය අරමුණු කරගෙන සමාධි කරන්නට ඕනේ. ඒ ආලෝකය තුළ පටික්කුලයත් එක්ක මනස පිහිටවන්න ඕනේ. Tamangeema කෙට්ටික පිළිකුල් සංඥාවෙන් ආලෝකය තුළ බැලුවොත් ධ්‍යාන කරන්න පුළුවන්. ඒ වගේම කොටස් ටික එකින් එක එහෙම බලාගෙන යනවා නම් ඒ විදිහට ධ්‍යාන කරගන්න පුළුවන් වෙන්නේ පටික්කුල සංඥාවෙන්. උපචාරය දක්වාම පටික්කුල සංඥාව අවශ්‍ය නැහැ. පටික්කුල කියලා කියන්නේ පිළිකුල් සංඥාව. ඒ සංඥාවත් පුහුණු කරගෙන ඊළඟට අපිට පුළුවන්කම ලැබෙනවා ධ්‍යාන සමාධියෙන් උපදවා ගන්න. පඨම ධ්‍යාන දක්වාම මේ සමාධිය මතු කර ගන්න පුළුවන්කමක් ලැබෙනවා. යම් කෙනෙකුට අවශ්‍ය නම් වර්ණ සංඥාවෙන් ඊතර ධ්‍යාන වඩන්නත් පුළුවන්කමක් ලැබෙනවා. නමුත් මෙතනදී අපි පෙන්눔 කරන්නේ ඒ භාවනාව ගැන නෙමෙයි. පටික්කුල භාවනාව දක්වා දියුණු කරලා පඨම ධ්‍යාන දක්වාම භාවනා පුහුණුන ආකාරයයි. ඉතින් එවැනි අත්දැකීම් භාවනා යෝගීන්ගෙන් බොහෝමයක් ලැබිලා තියෙනවා. සමහර භාවනා යෝගීන් ඉතින් භාවනා කරගන්න බැරුව සමහරට අවුරුදු 20 30 මහන්සියලා තියෙනවා. අපිට එක අවස්ථාවක් හම්බුණා භාවනා යෝගී කෙනෙක් මේ විදේශගත අවස්ථාවකදී. එතමා විවිධාකාර භාවනාවන් කරලා තියෙනවා අවුරුදු 10කට වැඩි කාලයක්. එතුමා ප්‍රකාශ කරනවා ස්වාමීන් වහන්සේ මං විවිධාකාර ගුරුවරුන්ගෙන් භාවනා උපදෙස් ලබා ගත්තා. විවිධාකාර භාවනාවන් කළා. නමුත් මට අපහසු අසනීපයක් තියෙනවා. මේ ඉස තද වෙනවා. ඒ වගේම භාවනා කරන්න ගියාම හරිය තද වීමක් වෙනවා. එපා වෙනවා භාවනා කරන්න. එකම භාවනාවක්වත් කරගන්න බෑනේ. මේ වගේ මෙතුමා තමන්ගේ ආනාපාන කරලා එක එපා වෙලා වෙනත් ධාතු කර්මස්ථානය කරලා එපා වෙලා මේ වගේ භාවනා කීපයක් කරලා එපා වෙලා හිටපු අවස්ථාවක අපි මුණ ගැහුණා. අපේ භාවනා පන්තිරත් සහභාගී වුණා. නමුත් එතුමාට විශ්වාසයක් තිබුණේ මේ භාවනාවෙන් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ඉතින් අපි කිව්වා හොඳයි කමන්නේ ඒ අත්දැකීම් ඔක්කොම අත්හරින්න. අලුතෙන්ම භාවනා පටන් ගන්න. මෙන්න මේ ක්‍රමයට කරන්න. අපි මේ වගේ කෙටි විස්තර ටිකක් කියලා දුන්නා. Taman අරමුණු වැඩි ඔට්ටු වෙන්නේ නැතුව යන්තම් සංඥාවෙන් මෙන්න මේ විදිහට පවත්වා ගන්න කායගත සතිය පවත්වන්නයි කියලා. ඉතින් මේ උපාසක මහත්මයාත් බොහොම ඕනෑකමින් ඒ දේ කළා. දින 2ක් 3ක් ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අර අපහසුතාව ඔක්කොම අයින් වුණානේ. මම දැන් අවුරුදු 10ක් තිස්සේ මේ අපහසුයෙන් භාවනා කළා ඒවා ඔක්කොම වාගේ අයින් වුණා. දැන් බොහොම පහසුවෙන් මට භාවනා කරගන්න පුළුවන්කමක් ආවනේ. අන්න ඒ වගේ පින්වතුනි අර බාධක ජයගෙන හොඳ තැනකට මනස ගන්න පුළුවන් ශක්තියක් මේ කායගත සති භාවනාව තුළ තියෙනවා. ඒ නිසා අපි භාවනා පිළිබඳ විශ්වාසයෙන්, භක්තියෙන්, ඕනෑකමින් ඒවා පුහුණු වෙනවා නම් ජීවිතේ ඉතා ඉක්මනින් ජය ගන්න පුළුවන්කමක් තියෙනවා. තවත් අපිට අත්දැකීම් බොහෝමයක් තියෙනවා.
විදේශගත ස්වාමීන් වහන්සේ නමක් ආරණ්‍ය සේනාසනයට ඇවිල්ලා භාවනාවන් ගැන උන්වහන්සේ විමසුවා. ඉතින් උන්වහන්සේ කිව්වා මම අවුරුදු 1කමාරක් මේ ආනාපාන සති භාවනා කළා. මට ප්‍රතිඵලයක් ගන්න බැරුණානේ. මට වෙන භාවනාවක් දෙන්න පුළුවන්. ඔව් අපි කිව්වා පුළුවන්. අපි කියලා දුන්නා මේ කායගත සති භාවනාව සම්බන්ධව. ඉතින් මට මේකෙම පුළුවන්ද මේ ධහමේ සියලු දේ ජය ගන්න? අපි කිව්වා පුළුවන්. කොහොම කරගෙන යන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දින 7ක් එක දිගට භාවනා කරලා ආවිල්ලා තමන්ගේ භාවනා ප්‍රතිඵල කිව්වා. කොහොම පහසුයි කිව්වා. ඊළඟට අපි කිව්වා තවත් උනන්දු කරලා තවත් දින 7ක් කරලා ආවිල්ලා කියන්න. තවත් දින 7ක් කරලා ආවිල්ලා කිව්වා. හරියට මාස දෙකක් යනකොට හොඳටම ස්වාමීන් වහන්සේ හිතා ගන්න බැරි ජීවිතේ පරිවර්තනයක් ආවා. පුදුමාකාර සමාධියක්, පුදුමාකාර එකඟ බවක් එක්ක ඉන්න පුළුවන් ගතියක් ආවා. මෙන්න මේ වගේ තමන් දැන් අවුරුදු 1කමාරක් භාවනා කළා, වෙන භාවනාවකින් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. මේ කායගත සති භාවනාවේදී මාසෙකමාරක් දෙකකින් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණා. මේ වගේ පින්වතුනි මේ භාවනාවන්ගෙන් භාවනා අතරින් අනිත් භාවනා අතරින් වෙනත් භාවනාවකින් මනස වැඩෙන්නේ නැත්නම් මේ කායගත සති භාවනාව පුළුවන් තරම් කරගන්න අනිවාර්යෙන් වැඩෙනවා. හැබැයි හිමින් වෙන්න පුළුවන්. අර අපි අනිත් භාවනාවක් වැඩෙනවා වගේ එකපාරට වේගෙන් වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. ටික කාලයක් ගත වෙයි. හැබැයි ගත වුණාට හොඳ ශක්තියක් ගොඩනගෙනවා. හේතුව පින්වතුනේ මේ කායගත සති භාවනාව හරහා තමන්ගේ ජීවිතයේ කරුණු කීපයක් හැදෙනවා. දැන් ඕනෑ භාවනාවකින් ශක්තියක් ගොඩනගෙනවා. ආනාපාන භාවනාව කළත් පින්වතුනි සමාධියක් හැදෙනවා. ඒක කෘත්‍යයක්. භාවනාවකින් සත්‍යයක් වශයෙන් තියෙන්නේ සමාධියක් හැදෙන කෘත්‍යයක් තියෙනවා. ඒ වගේම පින්වතුනි මේ කායගත සති භාවනාවේදී කෘත්‍ය දෙකක් තියෙනවා. සමාධි හැදීමේ ශක්තියක් තියෙනවා. හිමින් සමාධි හැදීමේ ශක්තියක් තියෙනවා. තමන්ගේ ජීවිතයට බලපාන නීවරණයන්ගෙන් කෙලෙස්යන්ගෙන් ප්‍රබල කෙලෙස්යන්ගේ බලය ක්‍රමක්‍රමයෙන් දුබල කරන ශක්තියකුත් තියෙනවා. අනිත් භාවනාවන්ට වඩා හොඳ තත්වයට කෙලෙස් ධර්මයන් දුබල කරනවා. කාමච්ඡන්දේ ව්‍යාපාද ආදී දේවල් වල බලයක් අඩු කරලා හොඳ සැහැල්ලු ජීවිතයක් හදලා දෙනවා මේ කායගත සති භාවනාව තුළින්. ඒ නිසා අනිත් භාවනාවට වඩා හොඳ වැදගත් භාවනාවක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේලා නිතර මේ කායගත සති භාවනාව ගැන කියලා තියෙන්නේ. ඒ අනුගමනය කර භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් ඒ ධර්මයෙන් ජය අරගෙන තියෙනවා. අපිත් මේවා අහලා ශ්‍රවණය කරලා පින්වතුන්ි පුළුවන් හැටියට අනුගමනය කරන්න බලාපොරොත්තු වෙමු. මේ පින්වතුන් හැමදෙනාටම මේ කායගත සති භාවනාවත් පුහුණු කරලා සමාධි උපදවාගෙන විපස්සනා දිනු කරලා මාර්ගඵලත් උපදවා ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි දැන් අපේ ප්‍රශ්න පුළුවන් ආකාරයට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමු. මම දැන් ආලෝක කසින මණ්ඩලය වඩමි. අවුරුදු 8කට පෙර පෙනීම නැති වුණා. ඒ නිසා මට දැන් ආලෝකයේ කසින වඩන්න හැකිද? අවුරුදු 8කට පෙර පහන් ආලෝකය අරමුණු කරමි. භාවනාවෙන් ඇසුවපත් කළ හැකි බව ආසා තියෙනවා. ආලෝක කසිනේ මගින් පෙනීම ලබා ගත හැකිද? මම පූර්වක්‍ෘතියද සිදු කර භාවනාව ආරම්භ කරමි. ඉතින් ඒ භාවනා යෝගීන් කෙනාගේ අදහස ඇස් අන්ධ වෙච්ච කෙනෙකුට ආලෝක කසින භාවනාව කරන්න පුළුවන්ද? එයින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ද? ඇස් අන්ධ වීම ජය ගන්න පුළුවන්ද කියන එකයි අදහස. ඉතින් ආලෝක කසින භාවනාව වඩා ගන්න පුළුවන් කලින් සංඥාව හොඳට තියෙනවා නම්. කලින් Tamanට ආලෝක සංඥාවක් තිබුණා. ඒ සංඥාව නැවත මෙනෙහි කරලා පුහුණු කරවලා ඒ සංඥාව පතුරවලා මතු කරගන්න පුළුවන්. හැබැයි එතනදී අන්ධ වීම කියන එක අවස්ථා කීපයක් තියෙනවා. ඇස් ඇතුලේදී ප්‍රධාන ස්නායුවට හානි වෙලා අන්ධ වීමක් වුණා නම් පින්වතුනි අර අපිට වර්ණ සංඥාව ටිකක් ගන්න අමාරුයි. හැබැයි සමහර කෙනෙක් අන්ධ වෙලා තියෙන ප්‍රධාන ස්නායු ටික හොඳයි. බාහිරින් ඔය දැන් බාහිර ප්‍රධාන ආලෝක සංඥාවන් ගන්න ඇහැ ඇතුලේ තියෙන ප්‍රධාන කොටස් ටික විතරයි හානි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහැ ඇතුලේ තියෙන අර වර්ණ සංඥා ගන්න කොටස් ටික විතරයි හානිලා තියෙන. ප්‍රධාන මොළයට සම්බන්ධ ස්නායු ටික තාම වැඩ කරනවා. අන්න ඒ කෙනාට ආලෝක සංඥාව මනසින් ගන්න පුළුවන්. ඇස් දෙක වහපුවාම ආලෝක සංඥා පේනවා. හැබැයි පිටින් අරමුණු මතුවෙන්නේ නැහැ. ඒ කෙනාට ආලෝක කසිනේ වඩන්න පුළුවන්. යම් විදිහකින් අපේ මොළේ නම් වෙන ස්නායු ටිකට හානි වෙලා තිබුණොත් අන්ධ වෙන ක්‍රම කීපයක් තියෙනවානේ. අන්න ඒ වගේ වෙලා තිබුණොත් ඇහැ ඇතුලෙත් හොඳයි. නමුත් ස්නායු ටික හානිලා තිබුණොත්
ආලෝක සංඥා ගන්න අමාරුයි. නමුත් උත්සාහවත් වෙලා බලන එක හොඳයි. ඒ නමුත් ඉතින් ඒ භාවනාව වැඩෙන්නේ නැත්නම් වෙනත් භාවනාවක් කරලා ආනාපාන හෝ වෙනත් භාවනාවක් කරලා සමාධියක් උපදවා ගන්න පුළුවන්කම තියෙනවා. ඇස් සුව කර ගැනීමේ ශක්තියක් නැතුව නෙමෙයි පින්වතුනේ. නමුත් සංසාරයේ සුව කර ගැනීමේ ශක්තිය නම් තියෙනවා. සමහර වෙලාවට තියෙනවා පින්වතුනේ අපේ කර්ම වේගය තා ප්‍රබලයි. ඒ නිසාම අපිට සුවපත් කරන්න බැරි මට්ටමටම ඇස් දෙකේ හානිය වෙලා තියෙන්නේ. එවැනි අවස්ථාවක සුව වෙන්නේ නැහැ. නමුත් මානසික වශයෙන් පුදුමාකාර අවධියකින් ඉන්න පුළුවන් ශක්තියක් මේ භාවනාවේ මතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඇස් නොපෙනුනාට ඇස් වලට පේනවා වගේ මනසට හොඳ ශක්තියක් ඇතුව කටයුතු කරන්න පුළුවන් ශක්තියක් මතු කරගන්න පුළුවන් හිතේ එකඟතාවය හදාගත්තාම. ඊට වඩා වැදගත් පින්වතුනේ සංසාරේ ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. හිත එකඟභාවය හදාගෙන මනසේ නිමීමක් හදාගෙන සංසාර සැපදායක බවට පච්චරගෙන නිවන් අවබෝධ කරගන්නත් පුළුවන්කමක් ලැබෙනවා. සුවපත් වෙන්නත් අවස්ථාව නැතුව නෙමෙයි යම් කෙනෙකුගේ කර්ම විපාකය දුබල කරලා හොඳ කර්ම විපාක මතු කරගන්නත් යම් අවස්ථාවලදී හැකියාවන් තියෙනවා. හොඳ අවස්ථාවන් තියෙනවා. ඒ නිසා තමන් ඒ පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කරගෙන යන්න. ඒ කෙසේ නමුත් සංසාරයේ සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි ආශිර්වාද කරනවා මේ පින්වතුන්ට. ඉතින් ඒ වගේ භාවනා කරලා තමන්ගේ තියෙන අපහසුතා සියල්ලක් ජය ගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අවුරුදු කීපයකට පෙර භාවනා කළා. අරහම් බුදු ගුණය කරලා සහ ආනාපාන සතිය කළා. එවිට සමාධිය වැඩුණා. වැඩෙන සමාධිය අනික් අයට කියමු පරිබෝධයක්ද. දැන් ඔබ වහන්සේගේ දේශනාව අනුව වායෝ කසිනය උත්සාහ කළා. නැවත සමාධිය හදාගන්නේ කෙසේද? පින්වතුනි අවුරුදු කීපයකට පෙර භාවනා කරලා බුදු ගුණ ආදී වඩලා සමාධියක් උපදවා ගත්තා නම් ඉතින් ඒ අත්දැකීම් තියෙනවනේ. ඉතින් ඒ අත්දැකීමත් උපකාර වෙනවා අපිට මේ භාවනා වර්තමානයේ භාවනාවන් හදාගන්න. දැන් මේ පින්වතුන් මේ භාවනා කරන් යනකොට හොඳ පස්සද්ධියක් වගේ ආවොත් මේ පින්වතුන්ට හොඳ විශ්වාසයක් තියෙනවානේ මේ පස්සද්ධිය කොච්චර වටිනවද ඉදිරියේදී ඊට වඩා හොඳ පස්සද්ධියක් හදාගන්න පුළුවන් නේ කියන විශ්වාසයක් හැදෙනවන්නේ ඒ වගේ. දැන් මේ භාවනා යෝගී කෙනාටත් අතීතයේ අත්දැකීමක් තියෙන හොඳ භාවනා අත්දැකීමක් සමාධි අත්දැකීමක්. ඒ නිසා මේ සමාධිය නැවත මතු කරගන්න ඕනයි කියන හැඟීමෙන් තමයි ඒක නාමේ භාවනාවේ යෙදලා තියෙන්නේ. ඒක ඉතා වැදගත්. පින්වතුනි භාවනාවක මුල් අවස්ථාවේදී ඉතින් අර අන් අයට වැඩියෙන් භාවනාව කියන්න ගියොත් එහෙම භාවනාව වැටෙන අවස්ථාවක් තියෙනවා. ඒ භාවනාවේ වරදක් නෙමෙයි. එතන තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන කෙලෙස් එන්න පටන් ගන්නවා. ඒ භාවනාවත් එක්ක මාන්නයක්, ditthිය වගේ එන්න පටන් ගන්නවා. දැන් මගේ භාවනාව හොඳයි, මගේ භාවනාව සමාධිය හොඳයි, හිතේ එකඟ භාවය හොඳයි, මම භාවනා කරනවා. මේ වගේ වෙලාවදී පින්වතුනි මාන්නය, ditthිය වගේ කෙලෙස් එන්න පටන් ගන්නවා. අන්නේ කෙලෙසියයි භාවනාව වටවන්නේ නැතුව මේ කීම නෙමෙයි. ඒ කීම හරහා අර මාන්නේ ditthිය වගේ කෙලෙස් ඇවිල්ලා මේ භාවනාව දුබල කරලා දානවා. ඒ නිසා යම් කෙනෙක් මේ මාන්නේ ditthිය පාලනය කරගෙන නිහතමානීව යම් කෙනෙකුට ඒ කරුණු කිව්වට වැටෙන්නේ නැහැ. භාවනාවේ සමාධියේ ශක්තිය දුබල වෙන්නේ නැහැ. නමුත් අපිට මුලදී තේරුම් ගන්න බෑනේ. අන්න ඒ කාරණා නිසා තමයි ගුරුවරු කියන්නේ මුලදී භාවනාව ගැන වැඩි විස්තර කියන්න යන්න එපා. තමන් භාවනා කරගෙන යන්න භාවනාවේ ස්ථාවරත්වයක් හොඳට හැදලා යනකම් කරගෙන යන්නයි කියලා කියන්නේ අන්න ඒ කාරණා උඩ. කෙසේ නමුත් අපේ බුදුරජාණන් වහන්සේගේ භාවනා ක්‍රමවලදී තමන්ගේ අත්දැකීම් වැඩි කියන්නේ නැහැ අන් අයට. දැන් බලන්න ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා කියලා කියන්නේ නැහැ. යම් කෙනෙකුට භාවනාව ගැන කරුණු කියලා දෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මගේ භාවනාව මෙහෙමයි, මම මෙච්චර ධ්‍යාන ලැබුවා, මෙච්චර අභිඥා ලැබුවා, මෙච්චර මාර්ගඵල ලැබුවා කියලා කියන්නේ ඒ අර අවබෝධයක් නැති කට්ටිය. අවබෝධයක් තියෙන කෙනෙක් එහෙම කියන්නේ නැහැ. පින්වතුනි අන්න ඒ වගේ තමයි අපි තමන් ගැන කියන්නේ යන්න ඕනේ. මේ භාවනා කරන්න, භාවනා උනන්දු වෙන්න, මේ භාවනා ගොඩක් වටිනවා, භාවනා ප්‍රතිඵල ලැබෙනවා. මේ වගේ දේවල් වලින් තමයි අන්න උනන්දු කරවන්න ඕනේ. එතකොට අර වැටෙන්න තියෙන අවස්ථාව අඩුයි. තමන් ගැන කියලා අනේ මගේ භාවනාව හොඳයි, කොච්චර හොඳයිද, මේක රැක් ගන්න ඕනේනේ. අන්න ඒව ගැන කියන්න ගියාම තමයි ditthිය මාන්න වගේ එන්න පටන් ගන්න. ඒ නිසා ඒ වගේ ක්‍රම වලින් නොකිය භාවනා පිළිබඳ උනන්දු කරවීම කරන එක වටිනවා අන් අයටත්.
භාවනා ක්‍රමයන් මෙහෙම තියෙනවා හොඳට අත්හදා බලන්න උනන්දු වෙන්න ප්‍රතිඵලයක් ලබා ගන්න මේ වගේ ක්‍රම වලින් උනන්දු කරවීම වැදගත් වෙනවා පින්වත්නි. එතකොට ඒ කාරණාවේදී තේරුම් කරගන්න මේ විදිහට වායෝ කසිනේ වැඩිම සම්බන්ධව පින්වත්නි අපි විස්තර දේශනාවක් ඒ කසිනේ සම්බන්ධව විස්තර දේශනාවක් කළා. ඉතින් ඒ විස්තර දේශනාව ශ්‍රවණය කරන්න මම හිතනවා අපේ ඒ සංවිධානය කරන මහත්මයා ගාව ඒ විස්තර දේශනාව ඇති. ඒ මහත්මයාට දැනුම් දීලා ඒ විස්තර දේශනාව ඉල්ල ගන්න ඒක ශ්‍රවණය කරන්න. ඒකේ අනුපිළිවෙලින් සමාධිය උපදවා ගන්න ආකාරය, ඒ සමාධියේ ස්වરૂපය, ඒක අට සමාපatti දක්වාම දිනු කරන ආකාරය පිළිබඳව අපි විස්තර දේශනාවක් දේශනා කළා. ඒ අනුගමනය කරලා වායෝ කසිනේ පුහුණු කරවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒ උනන්දුවෙන් භාවනාව දිගටම පවත්වාගෙන යන්න. හොඳයි පින්වතුනි, මේ ප්‍රශ්නය අනුව මේ පින්වතුන් බලාපොරොත්තු වෙන්නේ වායෝ කසිනේ හරහා සමාධියක් උපදවා ගැනීම සම්බන්ධවයි. නමුත් අවශ්‍ය නම් මේ පින්වතුන්ට පුළුවන්කම තියෙනවා කලින් පුරුදු විභාවනාමයක් කරලා ඒ හරහා සමාධි උපදවා ගන්න පුළුවන්. තම බුද්ධානුස්සතිය වඩලා තිනවා. වැඩිපුරක් බුද්ධානුස්සතිය වඩනවා. නැවත නැවත වඩා ගන්නවා. ඒ හරහා සමාධි උපදවා ගන්න පුළුවන්. ඒ සම්බන්ධවත් අපි කලින් කරපු විස්තර දේශනාවක් තියෙනවා. ඒකත් මේ මහත්මයාගෙන් ඉල්ල ගන්න පුළුවන්. ඒක ඉල්ලගෙන පුළුවන් තරම් බුද්ධානුස්සතියත් වඩන්න ඒ හරහත් බලන්න සමාධි උපදවා ගන්න. ඒක හරියගේ නැත්නම් ඊළඟට ආනාපාන සති භාවනාවත් අපි විස්තර කරනවා. ඒ හරහත් බලන්න. ඉතින් ඒ අනිවාර්යෙන් බුද්ධානුස්සති භාවනාව නැවත වඩනකොට සමාධිය හැදෙනවා. ඒ නිසා ඒක වැඩිපුරක් උත්සාහවත් වෙන්න බලන්න. ඉර දිහා බලාගෙන සිටින විට ටික වේලාවකින් සියලු දේ රතු පාටට පේන්න ගත්තා. අනිත් වේලාවලටත් සියලු දේම රතු වෙලා පේන්න ගත්තා. ඒ රාගයද රතු පාට කුඩාවට තිබී විහිදී යනවා වගේ තේරෙනවා. මේ සඳහා කුමක් කළ යුතුද ස්වාමීන් වහන්සේ? මේ වැඩෙන්නේ භාවනාවක්ද? මින් ඉදිරියට කුමක් කළ යුතුද? පින්වතුනි, දැන් අපි ඉර දිහා බලන් ඉන්නකොට ඒ රතු පාට වගේ පේන්නේ ඒ අරමුණු වෙන්නේ රාගය නෙමෙයි. ඒ අර වර්ණ සංඥාව. අපේ මනසේ තියෙන ස්වභාවයක්. දැන් අපි බාහිරින් පේන දේ ඇස් වහලා බලනකොට අපිට අනිත් පැත්තට තමයි පේන්නේ. දැන් ඉරේ තියෙන්නේ කහ පාටනේ. එතකොට ඒක අපි ඇස් දෙක වහලා ආපහු බලනකොට අපිට දැනෙන්නේ රතු පාට වගේ. සමහරට වෙනත් වර්ණයකටත් හැරෙනවා. මේක තමයි මනසේ ස්වභාවය. ආපහු ඇස්සරලා බලනකොට තමයි හරි වර්ණය පෙන්වන්න කරන්නේ. ඒක ඍණාත්මක පැත්ත තමයි පේන්නේ. සමහර සුදු එකක් බැලුවොත් කළු පාට වගේ තමයි පේන්නේ. ඇස් වහලා බලනකොට. ඒ අර මනසේ ස්නායුවල පිහිටලා තියෙන ආකාරය. නැතුව මේ රාගයවත් වෙනත් කෙලෙස් අරමුණක්වත් නෙමෙයි. ඒ භාවනාවක් වැඩෙනකොට අනුපිළිවෙලින් වැඩෙන්නට ඕන. ඉතින් ඒ විදිහට පින්වතුනි ඉර දිහා බලලා භාවනාව වඩනවා නම් නැවත නැවත කරන්න ඕනේ. හැබැයි අර දවල් තද අවුව තියෙනලා බලන්න එපා. උදේ පාන්දර ඒ හවස හොඳට බහැගෙන යන වෙලාවල් වලදී වාගේ ඉරේ රස්නේ අඩු වෙලාවක බලා ගන්න. ඉර දිහා බලලා ඒකේ ආලෝක සංඥාව නැත්තම් තේජෝ සංඥාව ගන්න. ඒ සංඥාවකින් මනස පුහුණු කරවා ගන්න. පුහුණු කරලා ඇස් දෙක වහලා බලනකොට අර රතු පාට හෝ වර්ණ සංඥාවක් වෙන්නේ. නමුත් හිතේ තියාගන්න අපේ තේජෝ සංඥාව හරි ඒ ආලෝක සංඥාව හිතේ තියාගෙන ඒ සංඥාව වඩන්න. තේජෝ නැත්තම් ආලෝක සංඥාවක් වඩන්න. මේ වඩලා ඉන්නකොට ආයෙත් ඇස් දෙක ඇරලත් බලනවා. ඇස් දෙක වහලත් භවනා කරගෙන යනවා. මෙහෙම යනකොට අර ඒ සංඥාව මනසේ පිහිටන්න පටන් ගන්නවා. හරි සංඥාව හැදෙනකම් මේ ක්‍රමයට කරන්න. හරි සංඥාව හැදුනහම හොඳට ඒ සංඥාවත් එක්ක ප්‍රභාස්වර ගතියක් එක්ක පස්සද්ධියත් එක්ක භවනා දිනු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සම්බන්ධව අපි කසින භවනා විස්තර කරනකොට විස්තර කියලා දුන්නා. මේ පින්වතුන් ඒ විස්තර ශ්‍රවණය කරලා ඒ කසින භවනාව පුහුණු කරවා ගන්න බලාපොරොත්තු වෙන්න. හොඳයි, ඉතින් අපි ආශිර්වාද කරනවා මේ පින්වතුන් සමදනාටම හොඳට භවනාවන් දිනු කරලා තමන්ගේ චිත්තසංතානය තුල සමාධිය උපදවාගෙන ඊළඟට විපස්සනාවත් හොඳට පුහුණු කරවලා කෙලෙසත් දමනය කරගෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං